අයිබෝන් කියලා ළමයි හැමෝම පිළිගන්න අලුත් වීඩියෝ එකට. අද අපේ 5 වෙනි දවසේ. මම මේකෙදි කතා කරන්නේ 3 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගැන. මේ 3 වෙනි කාණ්ඩයේ ඉඳන් තමයි ළමයි සාමාන්‍යයෙන් පාඩම් කරන්න පටන් ගන්න නැති කොටස. දැන් මම හිතනවා මේකට එනකොට ඔයාලා අර කලින් ටික බලලා ඇති කියලා. හරි. එහෙනම් 3 වෙනි කාණ්ඩය. 3 වෙනි කාණ්ඩයේ පළවෙනිදම කියන්නේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns2 np1. මේ n කියන කෙනා සමාන වෙනවා 2ට 3ට 4ට 5ට මේ වගේ ගන්න වලට. එතකොට මේ එකට සමාන වෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේ දෙවෙනි මෙතන තුන්වෙනි කාණ්ඩය පටන් ගන්නෙ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය p ගුණයේ මූලද්‍රව්‍ය ටික පටන් ගන්නෙ දෙවෙනි ආවර්තයේ ඉඳලා වෙන එක. එතකොට මේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි අපි ගත්තොත් බෝරෝන් ඇලුමිනියම් ගැලියම් IN TL. ඔයාලා මේ මූලද්‍රව්‍ය ඔක්කොගෙම නම් මතක තියාගන්න ඕනේ නැහැ. මේ ප්‍රධාන මූලද්‍රව්‍ය ටික මේ මුලම අහුවෙන ටික මතක තියාගන්න හැම වෙලෙම. දැන් මෙතන විතරක් නෙමෙයි හැම කාණ්ඩෙකෙත් මෙහෙමයි. එතකොට මේකෙදි මේ තුන්වෙනි කාණ්ඩ නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගන්න අෂ්ටකය සම්පූර්ණ නැහැනේ. අෂ්ටකය සම්පූර්ණ නැති නිසා මෙයාලා ඉලෙක්ට්‍රෝන ගන්න සම්පූර්ණ කරගන්න මෙයාලා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන දායක කරනවා. ඒතර දායක කරලා ඉවිල්ලා අර හිස් කාක්ෂිකයට ඉලෙක්ට්‍රෝනයක් පුරවගෙන මෙයාලා අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා. ඒතර මෙයාලා දායක බන්ධන හදනවා. මෙයාලගේ ඉලෙක්ට්‍රෝන දීලා හදන නිසා මෙයාලගේ ඉලෙක්ට්‍රෝන තව කෙනෙක්ට දීලා හදන නිසා මෙයාට අපි කියනවා ලුවිස් අම්ල කියලා. මෙයාලා හදන සංයෝග වලට. එතකොට ලුවිස් අම්ල වලට මම උදාහරණ ටිකක් කියන්නම්. BCl3 BH3 BF3 AlCl3 AlH3 මෙන්න මේ වගේ සංයෝග තියෙනවා. දැන් අපි මේ මූලද්‍රව්‍ය එකින් එක කතා කරනවා. ඔක්කොම කතා කරන්නේ අත්‍යවශ්‍ය දේවල් ටිකක් ගැන විතරයි මෙතෙන්දී කතා කරන්නේ. අපිට ඔක්කොම කතා කරනවා නම් කෙලවරක් නැතුව කතා කරන්න පුළුවන් මේවා ගැන. හරි. ඉස්සෙල්ලම ඇලුමිනියම් ගැන කතා කරමු. මේ ඇලුමිනියම් කියලා කියන්නේ උභයගුණ මූලද්‍රව්‍යයක්. එතකොට මෙයාට ලෝහ ගුණක් තියෙනවා අලෝහ ගුණක් තියෙනවා. මේ ඇලුමිනියම් මේ සහභාගී වෙන ප්‍රතික්‍රියාව ගැන අපි දැනගන්න ඕන දේවල් ටික තියෙනවා. මම මෙතන දෙන්නේ ඔයාලට අත්‍යවශ්‍යම දේවල් ටික. මෙන්න මේ ටික ඔයාලා පාඩම් කරගන්න. අත්‍යවශ්‍යම දේවල් තමයි මම හැම වෙලෙම දෙන්නේ. එතකොට මේ ටික පාඩම් කරගන්න එක තමයි වැදගත්ම වැඩේ වෙන්නේ. මේ ඇලුමිනියම් වාතයේ දහනය කරොත් මොකද්ද වෙන්නේ කියන එකයි ඉස්සෙල්ලාම අපි කියන්නේ. මෙයා හදනවා Al2O3 කියන ඝණය. මෙන්න මේ ඝණය හැදුවම මෙන්න මේ ප්‍රතික්‍රියා තුලද කරගන්න ඕනේ ඔයගොල්ලෝ. එතකොට මෙතන වාතයේ දහනය කියලා අපිට කියන්නත් පුළුවන්. මෙන්න මේ ප්‍රතික්‍රියා මේ වැදගත්. වාතයේදී දැන් අපිට දෙනකොට ගාණක් කියමුකෝ දැන් මොකක් හරි ගාණක් දෙනවා. ඒ ගාණේදී කියනවා මෙහෙම දෙයක් වාතයේදී මෙන්න මේ මූලද්‍රව්‍ය මෙහෙම දානය කිරීමේදී මෙන්න මේ වගේ ඝණයක් සෑදුනා කියලා. එතකොට අර හැදිච්ච ඝණයක් කියන එකට උදාහරණයක් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා උදාහරණයක් විදිහට මේකත් වෙන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. දැන් මේක තේරුම් ගන්න නම් ඔයගොල්ලෝ මේක පාඩම් කරන්නත් වෙනවා. හරි. එතකොට මේ පළවෙනි එක. මේ ඇලුමිනියම් කියන කෙනා භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොකද මෙයා උභයගුණ මූලද්‍රව්‍යයන්නේ. එතකොට මේ ඇලුමිනියම් HCl එක ප්‍රතික්‍රියා කරාම AlCl3 වගේම H2 වායුව හැදෙනවා. මෙයාලගේ භෞතික අවස්ථාත් ලියන එක අනිවාර්යයි. ඒතර මෙතන 2යි මෙතන 2යි මෙතන 2ක් නෙමෙයි. මෙතන අපිට 6ක් දාන්න වෙනවා. එහෙම වුණොත් මෙතන 2ක් දාලා ඉවිල්ලා තුලද කරගන්න පුළුවන් අපිට. ඒතර හයිඩ්‍රජන් ගන්න තුලද මෙතනටත් 3ක් දාන්න වෙනවා. ඒතර මෙයාලගේ භෞතික අවස්ථාව මතක තියාගන්න. ඒතර මෙන්න මේ හැදෙන AlCl3 කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක්. දැන් වැදගත් එකක් විදිහට මම කියනවා නම් අපිට මේකෙත් තව ගන්න පුළුවන් මේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාව. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම මෙතනදී මෙයා හදනවා
සාමාන්‍යයෙන් අම්ලයක් භෂ්මයක් වෙන ප්‍රතික්‍රියා කළවිල ඒ කියන්නේ ආම්ලික ගුණ තියෙන කෙනෙක් වුණත් මේ භෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා වගේම ලවණයක් හදනවා. ඊට අමතරව මෙයා සල්ෆර් ඩයොක්සයිඩ් වායුවයි ද්‍රව ජලය හදනවා. දැන් මේව තර්ක කරලා ගන්න බෑනේ. තර්ක කරන්න බැරි නිසා ඔයාලා මේක පාඩම් කරන්නවත් ඕනේ. හරි? මෙතන මෙතන SO4 තුනක් හැදෙන්න ඕනි. එතකොට මම මෙතන තුලිත කරද්දි මම දාගන්නවා මෙයට 6ක් දාගන්නවා මෙතට 2ක් දාගන්නවා. හරි. දැන් තුලිතයිනේ. හරි. මෙයා සාන්ද්‍ර වෙන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට මේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියාවන් ලිව්වේ මම දැන්. ඒ වගේම මෙයාලට භාෂ්මික ගුණ තියෙන නිසා මෙයාට ආම්ලික ගුණ තියෙන නිසා මෙයා භෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. දැන් මේ ප්‍රතික්‍රියා කරේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරේ මෙයාට භාෂ්මික ගුණ තියෙන නිසා ඒ වගේම දැන් මෙයාට ආම්ලික ගුණ තියෙන නිසා මෙයා භෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාව. මෙතන ජලයක් ඉන්නවා. එතෙන් හැදෙන්නේ NaAlO2 සහ H2 වායුව. දැන් මේකෙදි 2යි 2යි 2යි. ඒතර මෙතනත් 2යිනේ. අපිට ආයෙ ගන්න පුළුවන් මේ ඇලුමිනියම් වාතයේ ඉන්න N2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. N2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා හදනවා Al N ඝනය. මෙන්න මෙයත් ඝනයක්. මේකත් ප්‍රශ්නවලදී අහන්න පුළුවන් එකක්. මොකද මේ නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන ඒවා සාමාන්‍යයෙන් ප්‍රශ්නවලදී අහලා තිනවා. මොකද මේක ගොඩක් ළමයි පාඩම් කරන්නේ නැති දේවල්නේ. එතකොට මේ ඇලුමිනියම් සාමාන්‍යයෙන් ඉන්නේ AlCl3 වගේ වුණාට මෙයාලා මේ ද්විපරමාණුක අණු විදිහට තමයි සාමාන්‍යයෙන් පවතින්නේ. ඒ කියන්නේ Al2Cl6 විදිහට. දැන් මේ ක්ලෝරීන්ගේ තියෙන එකසර යුගලක් ඔය එකසර යුගල දායක කරනවා අනිත් පරමාණුවට. ඔය ඇලුමිනියම් පරමාණුවට. එහෙම දීලා තමයි මෙන්න මෙයාලගේ අර ද්විපරමාණුක අවස්ථාවට එන්නේ. මම උදාහරණයක් දෙන්නම්. මේ වගේ අපි තව අණුවක් ඇන්දොත් මේ ක්ලෝරීන්ගේ තියෙන එකසර යුගලක් දායක කරනවා මෙන්න මේ ඇලුමිනියම් පරමාණුවට. එතකොට මේ ක්ලෝරින්ගේ තියෙන එකසර යුගල දායක කරනවා මෙන්න මේ ඇලුමිනියම් පරමාණුවට. එතකොට මේගොල්ලෝ එකට තමයි ඉන්නේ. එතකොට මෙන්න මේගොල්ලෝ Al2Cl6 විදිහට තනි අණුවක් වගේ ඉන්නවා. එතකොට මේක තමයි ද්විපරමාණුක ස්වරූපය කියලා කියන්නේ. ගොඩක් මේ කාණ්ඩයේ මූල ද්‍රව්‍ය මේ විදිහට මේ කියන්නේ එකසර යුගල් සහිත සංයෝග මේ විදිහට ද්විපරමාණුක අණු හදනවා. ඊට පස්සේ අපි කතා කරොත් ඇලුමිනියම් ධන තුනයන හඳුනගන්න විදිය. මෙයා හඳුනගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇලුමිනියම් ධන තුනයන තියෙන ද්‍රාවණයට අපි එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරි ජලීය ද්‍රාවණයක්. මේ භාෂ්මික ද්‍රාවණයක් තමයි එකතු කරන්නේ. මෙන්න මෙයා එකතු කරාම ලැබෙනවා AlOH thrice. මෙන්න මේක සුදු අවක්ෂේපයක්. සුදු පැහැති ඇත්තම මේක නම කියනවනම් සුදු පැහැති ජෙලටිනීය අවක්ෂේපයක්. ජෙලටිනීය කියන කතාවම විභාග ප්‍රශ්නවලදී අහලා තියෙනවා. එතකොට ජෙලටිනීය අවක්ෂේපය කියන නම වැදගත්තා. එතකොට මෙන්න මේ AlOH thrice සුදු පැහැති ජෙලටිනීය අවක්ෂේපය මෙයාට වැඩිපුර භෂ්ම එකතු කරාම දිය වෙනවා. එතකොට මේ භෂ්ම එකතු කරාම හැදෙන ද්‍රාවණය තමයි AlOH4- කියන ද්‍රාවණය. මෙන්න මේ ද්‍රාවණය අවරණ ද්‍රාවණයක්. අපිට මේකෙන් මේකෙන් තහවුරු කරගන්න පුළුවන් AlOH thrice කියන සුදු පැහැති අවක්ෂේපය හැදුන තමයි තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන්න ඕනේ ඇලුමිනියම් ධන තුනයන කියලා.
දැන් ඔයාලට මෙතනදී මෙහෙම අවක්ෂේපය දිය වුණාට හැම ගානකදීම මේ වගේ හැදෙන අවක්ෂේප හැම ප්‍රශ්නයකදීම හැම තීරයකදීම මේ වගේ හැදෙන අවක්ෂේප දිය වෙන්නේ නැහැ. ඒතර මේක විශේෂ දෙයක්. මෙයා දිය වෙන එකෙන් තමයි අපි මේක අඳුරගන්නේ. අර ජෙලටිනීය අවක්ෂේප කියන නමත් වැදගත්. දැන් මෙතන ඕන ඍණායනයක් තියෙන නිසා මේකට සෝඩියම් දාලා වෙලා NaOH4 කියලා අපිට ලියන්නත් පුළුවන්. ওই දෙකෙන් ඕන එකක්. හැබැයි ඒ දෙන්නම අවර්ණ ද්‍රාවණ. ඊළඟට අපි හතරවන කාණ්ඩය ගැන කතා කරමු. හතරවන කාණ්ඩේ ඉන්නේ කාබන්, සිලිකන්, ජර්මේනියම්, ඊට පස්සේ ටින් ඉන්නවා, SN, ඊට පස්සේ ඉන්නවා ලෙඩ්. මේ එක එක්කෙනා ගැන අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මේකේ මම 100%ක්ම එන්න ඕනේ හැමදේම කියන්නේ නැහැ. දැන් මම ඊළඟට කරන්න යන්නේ මේකෙන් පස්සේ ප්‍රශ්න කරන එකනේ. මේ ප්‍රශ්න කරද්දි මම මේක ගැන ප්‍රශ්නවලදී මේ තැන් අහුවෙන විදිහට මම පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපි කතා කරමු කාබන් ගැන. මේ කාබන් වැදගත්නේ. මේ කාබන් නිසා තමයි කාබනික රසායනය කියලා පාඩමකුත් තියෙන්නේ. ඒතර මේ කාබන් වාතයේ ඉන්න O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවිල්ලා කාබන් ඩයොක්සයිඩ් වායුව හදනවා. දැන් වාතයේ O2 ප්‍රමාණය අඩු නම් O2 ප්‍රමාණය අඩු වෙලාවක මෙයා හදනවා කාබන් මොනොක්සයිඩ් උත්. ඒ කියන්නේ CO වායුවත් හදනවා. O2 අඩු විටදී මේක හදන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් වාතයේ කාබන් මොනොක්සයිඩ් වායුවක් තියෙනවා. එතකොට එයාලගේ ප්‍රතිශතය ගොඩක් අඩුයි. කාබන් ඩයොක්සයිඩ් CO2 වායුව තමයි වැඩිපුරම ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට මේකේ වැදගත්ම දේ මේ CO2 වායුව හඳුනා ගැනීම. මෙයා හඳුනගන්න ඔයාලා මේ ප්‍රැක්ටිකල් එක ඉගෙනගෙන තියෙනවා ඕලෙවල් කාලෙත්. දැන් මේ හඳුනා ගැනීම ගැන මම මේ කියන්න හදන්නේ. මේ හඳුනා ගැනීම ඔයාලා ඕලෙවල් කාලෙත් ඉගෙනගෙන තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව හුණු දියර ද්‍රාවණයක් තුලින් යවුවට පස්සේ කිරිපාට අවක්ෂේපයක් එනවා කියලා. මෙයා හුණු දියර ද්‍රාවණයක් තුලින් යවනවා. එතකොට කිරිපාට අවක්ෂේපයක් එනවා. කිරිපැහැති අවක්ෂේපය තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් කාබනේට් ඝනය. මෙන්න මෙයා තමයි කිරිපාට අවක්ෂේපය. දැන් මේකේ වෙන ප්‍රතික්‍රියාව ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වායුව කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුලින් යවුවම කැල්සියම් කාබනේට්ගේ සුදු අවක්ෂේපය එනවා. මේ අවක්ෂේපය ආවට දැන් අපිට මෙහෙමයි. අපිට බයිකාබනේට් වලිමුත් මේ වගේ කිරිපාට අවක්ෂේපයක් දෙනවා. හැබැයි බයිකාබනේට් නෙවෙයි කාබනේට්ම කියලා අඳුර ගන්න නම් අපිට සිද්ධ වෙනවා මේ තව තහවුරු කරගන්න ක්‍රමයක්. ඒක තහවුරු කරගන්න අපි කරන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩිපුර යවනවා. වැඩිපුර යවුවට පස්සේ මේ කැල්සියම් කාබනේට් අවක්ෂේපය, ඒ කියන්නේ මේ කිරිපාට අවක්ෂේපේ දිය වෙලා යනවා නම් ඒ අවක්ෂේපේ දිය වෙලා ගිය එකෙන් අපිට තහවුරු වෙනවා මේ තිබිලා තියෙන්නේ කැල්සියම් කාබනේට් අවක්ෂේපයමයි කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේක මෙතන තිබිලා තියෙන්නෙම කාබන් ඩයොක්සයිඩ් වායුවමයි කියලා. ඔය තහවුරු කරගන්න ඒවා වැදගත්. මේ මතක තියාගන්න ළමයි මේවා වැදගත්ම දේවල් ටික මේ දෙන්නේ. මේ එක හඳුනා ගැනීම. එතකොට මෙතෙන්දී වෙලා තියෙන්නේ වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් වායුව යවලා. ඊළඟ කතාව තමයි මේ කාබනේට් අයන අපි අඳුරගන්නේ කොහොමද කියන එක. මේ කාබනේට් අයන අඳුරගන්න අපිට පුළුවන් මේ කාබනේට් අයන අඩංගු ද්‍රාවණයට තනු කම්ලයක් එකතු කරන්න. එහෙම තනු කම්ලයක් එකතු කරාම මෙයා පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. මෙයා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරාම ඔය පිට කරන වායුව කාබන් ඩයොක්සයිඩ්ම කියලා තහවුරු කරගත්තම අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන තිබිලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒ කියන්නේ වායුව තමයි පිට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාබනේට් අයනයක් තිබිලා තියෙනවා කියලා. හැබැයි වැඩේ තියෙන්නේ මෙතන බයිකාබනේට් අයනත් මේ විදිහටම තනු කම්ලයක් දැම්මට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. බයිකාබනේටයක් නැහැ කියලා හරියටම දන්නවා නම්
අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙතන තියෙන්නේ කාබනේටයක් කියලා. හැබැයි එහෙම කියලා නැත්නම් ඔයාලා දැනගන්න ඕනේ ඔයාලට කෙලින්ම කියන්න බෑ මෙතන තියෙන්නේ කාබනේටයක්මයි කියලා. මොකද බයිකාබනේටත් ඒකට ප්‍රතිචාරයක් දක්වන නිසා. දැන් හැම වෙලෙම ගණන් කරද්දි ප්‍රශ්න කරද්දි මේක හරියට තේරුම් අරගෙන කරන්න. හඳුනා ගැනීමක් කියනකොට මේකේ තර්කයන් ගොඩනගන්නේ. ওই තර්කයේ ඔයාලා හරියට ගොඩනගා ගන්න ඕනි. තර්කය අපිට හිතන විදිහට ගොඩනගා ගන්න බෑ. තර්කයක් කරනවා නම් මේ තර්කයට අපි පැහැදිලි දත දෙන්න ඕනි. ඒ කියන්නේ ඍජුවම මෙයා තමයි වෙන්න පුළුවන් කෙනා කියලා. අපි ඒකට හේතු දෙන්න ඕනි. ඉතින් ඒ තර්කයට අපි අදාළ හේතු ටික ඉදිරිපත් කරන්නේ නැත්නම් හරියට ලකුණු හම්බ වෙන්නේ නැහැ. මේකයි කතාව. හරි. ඊළඟට සිලිකන්. සිලිකන් කියලා කියන්නේ Si නේ. එතකොට මෙයාම වැඩිපුරම දකින්න තියෙන්නේ වැලි විදියට. SiO2 විදියට. මේ වැලි තමයි වැදගත් දේ. එතකොට මේ වැලි මේ SiO2 වල වැදගත් ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් මේක තමයි ප්‍රතික්‍රියාව. මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවිල්ලා මෙයා හදනවා Na2SiO3 කියන ඝනය සහ H2 වායුව. දැන් ඔයාලගෙන් අහුවොත් මෙන්න මේවා විශේෂම දේවල් නිසා මේ විශේෂ ඒවට පැටර්න් නැහැ. මේවා මතක තියාගන්න වෙනවා. දැන් ඔයාලා මේක ලියා ගන්නවා නම් මම උගන්වනකොටම මේ වැදගත් දේවල් ටික විතරක් ලියා ගන්න. මම මේ දෙන්නෙත් කොහොමද අත්‍යවශ්‍ය දේවල් ටික තමයි. ඒතර මේ ටිකම ලියාගත්තත් ගැටලුවක් නැහැ. ඒතර මේ SiCl4 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවිල්ලා මෙයා හදනවා HCl අම්ලය. ඒතර මෙන්න මෙතනදී හැදෙන මාධ්‍ය ආම්ලික වෙනවා. ඊට අමතරව SiO2ත් හදනවා. ඒ කියන්නේ වැලි හදනවා. මෙන්න මේක තමයි දැන් ප්‍රධාන වශයෙන්ම ඕනි දේවල් ටිකක් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලගෙන් අහුවොත් අහන්න පුළුවන් ප්‍රශ්න වලට මෙන්න මේ ප්‍රතික්‍රියා ටික මතක තියාගන්න වෙනවා. ඔය විශේෂ දේවල් ගැන මතක තියාගන්න මේ විශේෂ දේවල් අහන්න තියෙන chance එක වැඩි. මොකද ළමයි පාඩම් කරන්නේ නැති නිසා. ඊළඟට tin SN. මේ SN කියන මූල ද්‍රව්‍ය උභයගුණී මූල ද්‍රව්‍යයක්. උභයගුණී කියලා කියන්නේ මෙයාට ආම්ලික මේ ගුණක් තියෙනවා බාෂ්මික ගුණක් තියෙනවා. ඒ කියන්නේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා බාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. බාෂ්මික ගුණ තියෙන ඇත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේ සාමාන්‍යයෙන් මේක පාවිච්චි වෙන තැන්වලදී පාවිච්චි වෙන්නේ SN ධන 2 සහ SN ධන 4 විදිහට වගේ. එතකොට මෙතනදී වෙලා තියෙන්නේ ඔක්සිකරණයන්නේ. මෙයාගේ ධන 2 ඉඳන් ධන 4ට ගිහිල්ලා කියන්නේ. එතකොට මෙයා ඔක්සිකරණයක් වෙනවා නම් මෙයාව ඔක්සිකරණය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් K2Cr2O7. එතකොට KMnO4 K2CrO4. එතකොට එයාලව දාලා ඉවිල්ලා මෙයාව ඔක්සිකරණය කරවන්න පුළුවන්. එතකොට ආම්ලික මාධ්‍යයේ මෙයාලත් එක්ක ප්‍රතික්‍රියාවෙන් මේ SN ධන 2 ආයන SN ධන 4 ආයන බවට පත් වෙනවා. ඕක සාමාන්‍යයෙන් දැනගත යුතු දෙයක්. මොකද ඔයාලා ඔක්සිකරණ අංකවල ගැටලු හදද්දිත් මේවා සමහරට ගොඩක් දුරට අහුවෙලා තියෙන්න පුළුවන්. ඔයාලා මගෙන් ඉගෙන ගත්තා නම් මුලදී ටියුට් වලදී පාව මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතර මේවා සුළු කරද්දී මේක අනිවාර්යෙන් අහුවෙලා තියෙන්න ඕනේ. එතකොට අපිට මේ SN ධන 2 ආයන පාවිච්චි කරන්න පුළුවන් මේ සල්ෆයිඩ් ආයන අඳුරගන්න. S2 2 ආයන අඳුරගන්න. මෙයා අඳුරගන්න අපිට තියෙන්නේ මේ SN ධන 2 ආයන අඩංගු ද්‍රාවණයක් තුලින් H2S වායුව බුබුල්නය කරනවා. බුබුල්නය කරනවා කියන එක හිතා ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ වායුවක් නම් අපිට දිය කරන්න බෑ බුබුල්නය කරන්න ඕනේ. ඔය බුබුල්නය කිරීමෙන් අපිට මේ මෙන්න මේකේ තියෙන SN ධන 2 ආයනය මේ සල්ෆයිඩ් ආයනයත් එක්ක එකතු වෙලා මෙයා හදනවා SNS කියන අවක්ෂේපය. ඇත්තට මෙතන SNS2 වෙන්න ඕනේ. මෙන්න මේ අවක්ෂේපය කහ පාට අවක්ෂේපයක්. කහ පාට. ඔය පාටවල් මතක තියාගන්න ඕනි. දැන් මේ පාටවල් වලට කොහොමද තර්කයක් නැහැ. මේ කහ පාටයි කියන එක මතක තියාගන්න බලන්න කොහොම හරි. මේ SNS2 මම මේ දෙන්නේ වැදගත්ම ටික සාමාන්‍යයෙන් අහනම දේවල් ටිකනේ. ඒ නිසා මේ ටිකවත් ඔයාලට පාඩම් කරන්න සිද්ධ වෙනවා. අත්‍යවශ්‍යම වෙනකොට ඒවා ටික පාඩම් කරන්න වෙනවා. ඒකට ඔප්ෂන්ස් නැහැ ළමයි. එතකොට මෙයා කහ පාට අවක්ෂේපයක්. මේ කහ පාට අවක්ෂේපයක් ඇතන එකෙන් අපිට කියන්න පුළුවන් මෙතන SN ධන 2 ආයන තිබ්බා. එහෙම නැත්නම් H2S වායුව කියලා දන්නවනම් සල්ෆයිඩ් ආයන තිබ්බා කියලා
මේ වායුව මොකක්ද කියලා අපි දන්නේ නැත්නම් ඒ වායුව අඳුරගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් SN ධන දෙකායන අඳුරගන්නත් මේක පාවිච්චි කරගන්න පුළුවන්. දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලට පාඩම් කරන්න වෙනවා එක අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේක මේ දැන් මම මේ දෙන එක දැන් අද මම පොඩ්ඩක් වේගෙන් කරගෙන යන්නේ මේකෙදි. නමුත් වේගෙන් කරගෙන යනවා කියන එකේ තේරුම තමයි මොකද මේක මේ පැහැදිලි කිරීමකට වඩා ඔයාලා මේකේ මේ පාඩම් කළ යුතු කොටසක් තියෙනවනේ. ඉතින් මේක මම කොහොම කළා වුණත් ඔයාලා පාඩම් කරන්න ඕනේ. දැන් ඔයාලට පොඩ්ඩක් ඕනනම් ස්ලෝ කරගෙන ඉවිල්ලුණත් මේක බලන්න පුළුවන් වීඩියෝ එක. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක පාඩම් කරන්න වෙනවා කියන එක නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනිම දෙයක්. එතකොට මේ හතරවෙනි කාණ්ඩේ කට්ටියකින් ඊළඟ කෙනා තමයි වැදගත් කෙනා. ඒක මොකද එයාගේ අවක්ෂේපත් ගොඩාක් තැන්වලදී පාවිච්චි වෙනවා මේ ලෙඩ්ගේ. ඊළඟට ලෙඩ්. මෙයත් ඔබේ ගුණිය කෙනෙක්. ඒකේ නාමික ගුණ, භාෂ්මික ගුණ දෙකම තියෙනවා. එතකොට මේ ලෙඩ් වල තියෙන ලෙඩ් ධන 2 සහ ලෙඩ් ධන 4. එතකොට මේකෙන් බහුලවම තියෙන කෙනා තමයි මේ ලෙඩ් ධන 2. මෙයා තමයි ස්ථායිම කෙනා. එතකොට මේකෙත් මෙයත් හදනවා මේ අවක්ෂේප ටිකක්. මේ අවක්ෂේප ටිකෙත් පාට මතක තියාගන්න ඕනේ. මොකද මේ අවක්ෂේප මේ ජලයේ දිය වෙන්නේ නැති අවක්ෂේප ටිකක්. මේ අවක්ෂේප අපිට අනිත් අයන හඳුන ගන්නකොටත් හම්බ වෙනවා අපිට. මම ඉස්සරහට කරගෙන යන්නම්. එතකොට ඒක කරනකොට මේ ඇනයන හඳුනා ගැනීමේදී වගේ මේ අවක්ෂේප අපිට පාවිච්චි කරන්න වෙනවා. මේ අවක්ෂේප ගැන අපිට මේ දැනගෙන තියාගන්න වෙනවා. ඒ නිසා ඇනයන් සහ කැටයන් අඳුර ගන්න වෙලාවට මේවා ඉස්සරහට පාවිච්චි වෙන වෙලාවල් එනවා. ඒ වෙලාවවලදී ඔයාලා මේ පාටවල් ටික දැනගෙන තියාගන්න එක වැදගත් වෙනවා. එතකොට මම මේ පාටවල් ටිකක් දෙන්නම්. lead chloride ගත්තොත් සුදු පාටයි PbCl2 සුදු පාටයි. lead bromide PbBr2 මෙයා ලා කහ පාටයි. ලා කහ පාටයි කියොට සුදු පාටට හුරු කහ පාටක් තමයි මෙයාට තියෙන්නේ. ගොඩක් දුරට සුදු පාට වගේත් වෙනවා. Google එකේ කොට සර්ච් කරලා බලුවා නම් ඒකත් බලා ගන්න පුළුවන් පොඩ්ඩක් පාටවල් ගැන. PbBr2. ඊට පස්සේ lead iodide PbI2 මෙයා තද කහ පාටයි. මේකත් අනිවාර්යෙන් අහුවෙන එකක්. මේ තුන් දෙනාම මේ ක්ලෝරයිඩ් අයන, බ්‍රෝමයිඩ් අයන, අයිරින් අයන, අයඩයිඩ් අයන. මේවා හඳුර ගැනීමේදී මේක පාවිච්චි වෙනවා. අපිට පස්සේ තියෙනවා මේවා හඳුර ගන්න. ඊට පස්සේ lead carbonate ඔන්න මෙයා සුදු පාට අවක්ෂේපයක්. lead sulfate උත් සුදු අවක්ෂේපයක්. lead sulfide PbS මෙයා කළු අවක්ෂේපයක්. අපිට කාණ්ඩ විශ්ලේෂණය කියලා පාඩමක් තියෙනවා. ඒ කාණ්ඩ විශ්ලේෂණයේදී මේ lead sulfide වල පාට ගැන අපි කතා කරනවා. lead sulfide කියන්නේ lead ධන දෙකයි අඳුරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා. එතකොට මේ H2S වායුව බුබුල්ණය කරනවා කියන කතාව කියනවා. ඒතර lead ධන දෙකයි ද්‍රාවණයක් තුළින් H2S වායුව බුබුල්ණය කරාම lead sulfide වල කළු අවක්ෂේප ඇති වෙනවා. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ ටික පාඩම් කරගන්න ඕනේ. දැන් මට ඊළඟට කතා කරන්න ඉන්නේ පස්වෙනි කාණ්ඩේනේ. මේ පස්වෙනි කාණ්ඩේ මාරම වැදගත්. මේ පස්වෙනි කාණ්ඩේ ටික මම එක වීඩියෝ එකකට ගේන්නම්. ඒක වීඩියෝ එකෙන් මේක ඔක්කොම දෙන්නම්. ඒතකොට මේ වීඩියෝ එකේ වෙලාව අඩු කරලා ඊළඟ වීඩියෝ එකෙන් වෙලාව වැඩි වෙනවා. හැබැයි පස්වෙනි කාණ්ඩේ මාරම වැදගත්. මොකද ඒකේ එන ප්‍රතික්‍රියා ගොඩාක් වෙලාවට ප්‍රශ්නවලදී අහන එකක්. කියන්නේ සාමාන්‍යයෙන් අහන දෙයක්. මේක සාමාන්‍යයෙන් අහන දෙයක් නිසා මේකට අපි වැදගත් තැනක් දෙන්න ඕනේ. ඒ නිසා මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තන්නම්. ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙනවා.